එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ අපි කරගෙන ආපු අභිධර්ම සාකච්ඡා මාලාවේ 19 වෙනි කොටසයි අද. මුළු සාකච්ඡා වාර ගත්තොත් අද වෙනකොට අපි අදත් ඇතුළුව දින 20ක් තිස්සේ මේක කරගෙන ආවා. ඉතින් අභිධර්ම දේශනා කොටසේ නම් 19 වෙනි දිනය. ඉතින් අද දින අපිට කුමන කොටසද කරන්න තියෙන්නේ කියලා පොඩ්ඩක් ආයෙමත් මතක් කරනවා නම් මේ චිත්තයේ ප්‍රභේද භූමි වශයෙන් කතා කරගෙන එනකොට මේ කාමාවචර සිත් 54 රූපාවචර සිත් 15 අරූපාවචර සිත් 12 සහ ලෝකෝත්තර සිත් කෙටි ක්‍රමයෙන් 8ක් සහ විස්තර ක්‍රමයෙන් 40ක් කියලා අපි දැන් හොඳටම දන්නවා. මේ කොටත යටතේ මේ දැන් කාමාවචර සිත් 54 තමයි සාකච්ඡා කරගෙන යන්නේ. ඉතින් අකුසල් සිත් 12 ගැනත් සාකච්ඡා කරලා හේතුක සිත් 18 ගැනත් සාකච්ඡා කරලා දැන් කාමාවචර සෝබන සිත් 24 ගැන තමයි සාකච්ඡාව කරගෙන යන්නේ. ඒ අතරත් මේ වෙනකොට අපි කාමාවචර සිත් 24 යටතේ තියෙන කාමාවචර කුසල් සිත් 8 ගැන සාකච්ඡා කරා. ගිය සතියේදී සහේතුක කාමාවචර විපාක සිත් 8 ගැනත් සාකච්ඡා කරා. ඉතින් විශේෂයෙන්ම මේ කාමාවචර විපාක සිත් 8 සාකච්ඡා කරද්දී මේ කාමාවචර කුසල් සිත් 8න් විපාක හැටියට මේ සහේතුක කාමාවචර විපාක සිත් ඇති වෙන්නේ කොහොමද? ඒ වගේම අහේතුක විපාක සිත් කුසල හේතුක විපාක සිත් 8ත් ඇති වෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කරා. ප්‍රතිසන්දි වශයෙන් සහ විපාක වශයෙන් ඇති වෙද්දී ඒ කුසලය ත්‍රි හේතුක වීමත් ද්වි හේතුක වීමත් ඒ වගේම කුසලය මේ උත්කෘෂ්ඨ වීමත් ඕමක වීමත් අනුව කොයි ආකාරයටද ඒවා විපාක දෙන්නේ කියලාත් සාකච්ඡා කරලා දැන් අපි හැමෝටම ඒ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ කාමාවචර සෝබන සිත් 24 යටතේ එන අන්තිම සහේතුක කාමාවචර ක්‍රියාසිත 8යි. ඒ වගේම කතා කරනවා නම් මේ සියලුම කාමාවචර සිත් 54 යටතෙත් එන අන්තිම සිත් කොටස තමයි. ඉතින් අද මේ සාකච්ඡා කරන සහේතුක කාමාවචර ක්‍රියාසිත 8 සාකච්ඡා කිරීමත් සමගම අපි කාමාවචර සෝබන සිත් 24 පමණක් නෙමේ සියලුම කාමාවචර සිත් සාකච්ඡා කරලා අවසන් වෙනවා. ඉතින් එහෙමනම් අද දින මේ අපි මේ කාමාවචර සිත් 8 කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් බලමු. ඉතින් මේ නම් වශයෙන් කියනවා නම් මේක හරිම පහසුයි මේ මතක තියාගන්න. මොකද අර කාමාවචර කුසල් සිත් 8 වගේමත් කාමාවචර විපාක සිත් 8 වගේමත් මේ සහේතුක කාමාවචර ක්‍රියාසිත 8ත් නම් සමානයි. ඉතින් ඒ වගේම මේ කාමාවචර ක්‍රියාසිත බෙදෙන්නෙත් අර අපි කලින් කතා කරපු වේදනා ඥාන සංස්කාර අනුව තමයි. ඒ කියන්නේ කාමාවචර කුසලයේ සහේතුක කාමාවචර විපාකයේ වගේම සහේතුක කාමාවචර ක්‍රියාසිතුත් ඒ ආකාරයට 8ක් වෙනවා. ඉතින් නම් වශයෙන් කියනවා නම් නැවතත් මතක හිටින්න පළවෙනි සිත වන්නේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සංස්කාරික සිත. එතකොට මේක සෝමනස්ස සහගතයි ඥානයේ යෙදෙනවා. ඒ නිසා ඥාන සංප්‍රයුක්තයි. උත්සාහ කරවීමකින් තොරව ඇති වෙන නිසා සංස්කාරික වෙනවා. ඒ වගේම දෙවනි සිත වෙන්නේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්තයි. නමුත් උත්සාහ කරවීමකින් ඇති වෙන නිසා සංස්කාරික වෙනවා. තුන්වෙනි සිත වෙන්නේ සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සංස්කාරික සිත. හතරවෙනි සිත වන්නේ සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සංස්කාරික සිත. එතකොට මේ සිත් දෙකම සෝමනස්ස සහගත වෙනවා. ඥානයේ යෙදෙන්නේ නැති නිසා ඥාන විප්‍රයුක්ත සිත් දෙකක් වෙනවා. ભેදයටපත් වෙන්නේ අසංස්කාරික සහ සංස්කාරික වශයෙන් විතරයි. ඉතින් ඊගාවට එන සිත් 4 උපේක්ෂා සහගතයි. උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික සිත, උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත සසංස්කාරික සිත,
උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත සහ උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිත. ඉතින් නම් වශයෙන් ගත්තහම මේ සිත් සම්පූර්ණයෙන්ම කාමාවචර කුසලයේ සහ සහේතුක කාමාවචර විපාකයේ වගේමයි. ඉතින් මේ සම්බන්ධයෙන් තියෙන මූලාශ්‍රයත් මෙතන තියෙනවා. ඉතින් ඒ ගැනත් අධ්‍යයනය කරලා තවදුරටත් අපිට ඒ ගැන දැනුම වැඩි කරගන්න පුළුවන්. ඉතින් දැන් අපිට හොඳ අවබෝධයක් තියෙනවා මොකද්ද කාමාවචර කුසලයේ කියන්නේ. යම්කිසි කෙනෙක්ගේ අනාගතයේදී ඉෂ්ට විපාක ඇති කරන යම්කිසි කාර්යයක් කරද්දී ඒ කාර්ය කිරීමත් සමගම කාර්ය කිරීමට උවමනා කරන චිත්තයත් සමග ඇති කරන චේතනාව සමග ඉදිරියේදී යම්කිසි ඉෂ්ට විපාකයක් ඇති කරනවා. ඒ වගේ සිත්වලට කියනවා කාමාවචර කුසලයේ කියලා. එතකොට මේ කුසලයේ විපාකය ගැන තමයි අපි ගිය සතියේදී සාකච්ඡා කරේ සහේතුක කාමාවචර විපාකය කියලා. එතකොට ඒ කුසලයාගේ විපාක වාරයක් වශයෙන් ප්‍රතිසන්දි හෝ ප්‍රවෘත්ති අවස්ථාවේදී ඒ කාමාවචර විපාක ඇති වෙනවා කියන දේ හොඳ අවබෝධයක් තියෙනවා. එතකොට මොනවද මේ කාමාවචර ක්‍රියාසිත කියලා කියන්නේ? මේවා කොයි වෙලාවෙද ඇති වෙන්නේ? එතකොට දැන් අපි කුසලය ගැන හොඳටම දන්නවා, ඒකේ විපාකය ගැන දන්නවා. එහෙමනම් මේ ක්‍රියාසිත කියලා කියන්නේ මොකක්ද කියලා අපි අධ්‍යයනය කරන්න, එහෙම නැත්නම් මේ ධර්මය අනුව ඉගෙන ගන්න වටිනවා. ඉතින් දැන් ක්‍රියාසිත ගැන අපි මුලදී පොඩ්ඩක් අර අහේතුක චිත්තකාණ්ඩයේ යටතේත් කතා කරා. එතකොට හුදු ක්‍රියා මාත්‍රයක් පමණක් කරන යම් කිසි වෙලාවකදී කුසලයකුත් අකුසලයකුත් නොවන විපාකයකුත් නොවන දෙයක් තමයි මේ ක්‍රියාසිත කියලා කියන්නේ. එතකොට අහේතුක චිත්තකාණ්ඩයේදී මේ ක්‍රියාසිත තුනක් තිබුණා. මේ පින්නතුන්ට මතක නම් පංචද්වාරා වර්ජන සිත, මනෝද්වාරා වර්ජන සිත සහ හසිතුප්පාද සිත කියලා සිත් තුනක් අපි කතා කරා. එතකොට ඒ ගැන කතා කරද්දිත් අපි කතා කරා එතන ඒ තියෙන පංචද්වාරා වර්ජන සිත සහ මනෝද්වාරා වර්ජන සිත කියන සිත් දෙක සියලුම සත්වයන්ට පහළ වෙනවා. පංචද්වාරා වර්ජන සිත පහළ වෙන්නේ ඒ සිත පංච ඉන්ද්‍රියයන්ගෙන් එන අරමුණකට යොමු කිරීමක් වශයෙන් තමයි පංචද්වාරා වර්ජන සිත පහළ වුනේ. මනෝද්වාරා වර්ජන සිත පහළ වෙන්නේ පංච ඉන්ද්‍රියයන්ගෙන් තොරව අරමුණකට සිත යොමු කරවීමේදී තමයි. ඉතින් ඒ සිත් දෙක සියලුම සත්‍යයන්ට පහළ වෙන බවත් කතා කරා. එතන යෙදෙන අහේතුක ක්‍රියාසිත තුන යටතේ කතා කරපු මේ හසුතුප්පාදේ කියන සිත විශේෂයෙන්ම රහතුන් වහන්සේලාට සිනහ උපදවීම වශයෙන් පමණක් පහළ වෙනවා කියලාත් කතා කරා. ඒ සිත කිසිම වෙලාවක රහත් නොවු කෙනෙකුට පහළ වෙන්නේ නැහැ. ඉතින් රහතුන් වහන්සේලාට පහළ වෙන ඒ ක්‍රියාසිතට අමතරව මෙතන දැක්වෙන සියලුම ක්‍රියාසිතුත් පහළ වෙන්නේ රහතුන් වහන්සේලාට පමණමයි. ඉතින් ඒක විශේෂයෙන්ම දැනගත යුතු කාරණයක්. ඉතින් මේ සහේතුක කාමාවචර ක්‍රියාසිත උපදින්නේ කොහොමද? මේක උපදින්නේ මේ සම්පූර්ණ තණ්හාව නැති කරපු මතු කිසි කලක සසර නූපදින්නට රහතුන් වහන්සේලාට පින්පව් කියලා දෙයක් නැහැ. දැන් මේක විශේෂයෙන්ම හොඳින්ම අවබෝධ කරගන්න ඕන කාරණයක්. දැන් රහත් නොවු ඕනෑම කෙනෙකුට අවම වශයෙන් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි වූ කෙනෙකුට පවා කරන සෑම දෙයකම ඒ මට්ටම අනුව පිනක් හෝ පවක් තියෙනවා. පෘථග්ජනයන්ට අනිකුත් සත්වයන්ට කොහොමත් එහෙමයි. ඒ සියලුම කාර්යකදී කරන ඒ චේතනාව නිසා පිනක් හෝ පවක් සිදු වෙනවා. ඉතින් ඒ පින පව ඊතා සියුම් වෙන්න පුළුවන්, පළදීම් වශයෙන් ඊතා සියුම් වෙන්න පුළුවන්, පළදීම් වශයෙන් ඊතා ප්‍රබල වෙන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. ඒ වුණාට කරන සෑම කාර්යකදීම පිනක් හෝ පවක් සිදු වෙනවාමයි. හැබැයි රහතුන් වහන්සේලාට මේ තණ්හාව නැති කරපු නිසා, එහෙමත් නැත්නම් අවිද්‍යාව නැති කරපු නිසා පින් හෝ පව් කියලා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ.
ඒක ඊටාම සියුම් කාරණයක් තේරුම් ගන්නත් සමහර වෙලාවට අපිට අමාරුයි. ඉතින් මේ රහතුන්ට පින්පව් නැහැ. ඉතින් මේ පින්පව් නැතිවීමට හේතුව තමයි තණ්හාව සහ අවිද්‍යාව නැති කරපු නිසා. හැබැයි පින්වත්නි මේ රහතුන් වහන්සේලා කිසිම වෙලාවක පව් කරන්නේ නැහැ. දැන් පින්පව් කියලා දෙයක් නැහැ තමයි. ඒ වුණාට මේ ලෝකේ සම්මත පව් කියලා දේවල් රහතුන් වහන්සේලා අතින් කිසිම කාලක වැරදිලාවත් කෙරෙන්නේ නැහැ. ඒක මේ ලෝක ධර්මතාවයක්. කිසිම කලක සතෙක් දැන දැන මැරෙන්නේ නැහැ. කිසිම කලක බොරුවක් කියවෙන්නේ නැහැ. ඔය ආදි වශයෙන් මේ පන්සිල් පද පහෙන් කියවෙන කිසිම දෙයක් සහ ඊට අමතරව හෝ සම්ප්‍රප්පලාප ඔය ආදි වශයෙන් ඊට අමතරව සියුම් සීලයන් පවා මේ ලෝකේ නරකයි එහෙම නැත්නම් පව්යයි කියලා හිතෙන කෙරෙන සම්මත කිසිම දෙයක් රහතුන් වහන්සේලා අතින් වැරදිලාවත් කෙරෙන්නේ නැහැ. හැබැයි රහතුන් වහන්සේලා අතින් මේ ලෝකයේ පින් කියලා යම් කිසි සම්මත දෙයක් තියෙනවා නම් ඒ දේවල් රහතුන් වහන්සේලා කරනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට බුදුරජාණන් වහන්සේට වඳිනවා. ඒ වගේම රහතුන් වහන්සේලා ධර්මයේ දේශනා කරනවා. ඒ වගේම රහතුන් වහන්සේලා ඊටාම කැමති ධර්මයේ අසන්න. ඒ වගේම අනිත් සත්‍යයන් කෙරෙහි මෛත්‍රිය පතුරවනවා, කරුණාව පතුරවනවා. ඊට පස්සේ ඒ ආදි වශයෙන් මේ ලෝකේ හොඳයි පින්ය කියලා කෙරෙන සම්මත දේවල් රහතුන් වහන්සේලා කරනවා. හැබැයි ඒවා කිරීම වශයෙන් කාර්යයක් වශයෙන් කිරීම මාත්‍රයක් වශයෙන් පමණයි කෙරෙන්නේ ඒවා කිරීම වශයෙන් රහතුන් කෙරෙහි ඇතිවන සිත් තමයි කාමාවචර මේ ක්‍රියාසිත කියලා කියන්නේ. ඉතින් මේ කාමාවචර ක්‍රියාසිත මේ කාමාවචර කුසල චිත්තයන්ට සමාන විදිහටම තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ මේ ආකාරයෙන් හිතේ පහළ වෙන ආකාරයෙන් ඒ වගේ දැක්වෙන අර සෝමනස්ස සහගත උපේක්ෂා සහගත ඊට පස්සේ ඥාන සම්ප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත ආදී කාරණා වලින් යෙදෙන චෛතසිකයන්ගෙන් කාමාවචර කුසල චිත්තයන්ට සමානයි. හැබැයි මේ තණ්හාව හා අවිද්‍යාව නැති කරපු නිසා ඒ සිත්වල මතු විපාක ඉපදීමේ ශක්තියක් නැහැ. ඒ නිසා ඒවා මේ කුසල් වෙන්නේ නැහැ. ක්‍රියාමාත්‍රයෙන් මේ ලෝකේ පින් කියලා සම්මත ආකාරයට කරාට දකින්න කෙනෙකුට පින් කරනවා වගේ පෙනුනට පින් කරනවා වගේ දැනුනට රහතුන් වහන්සේලාට ඒවා කරා කියලා පිනක් වන්නේ නැහැ. ඉතින් රහතුන්ගේ సంతානයේ ඇතිවන ඒ සිත්වලට තමයි මේ ක්‍රියා සිත් කියලා කියන්නේ. ඒවා හුදු ක්‍රියා මාත්‍රයන් විතරයි. ඉතින් මේක තමයි සහේතුක කාමාවචර ක්‍රියාසිත කියලා කියන්නේ. ඉතින් ඒක නිසා තමයි මේ සිතුත් සම්පූර්ණයෙන්ම අර කාමාවචර කුසලය හෝ සහේතුක කාමාවචර විපාකයේ වගේම නම් යෙදিলা තියෙන්නේ. සෝමනස්ස සහගත හෝ උපේක්ෂා සහගත වශයෙන් යෙදෙනවා. ඥාන සම්ප්‍රයුක්ත හෝ ඥාන විප්‍රයුක්ත වශයෙන් උත් යෙදෙනවා. ඒ වගේම අසංස්කාරික සහ සසංස්කාරික වශයෙන් උත් යෙදෙනවා. ආකාරයන් විශේෂ වශයෙන් ඒවට සමානයි. නමුත් කිසිම පිනක් එහෙම නැත්නම් කුසලයක් රැස් වෙන්නේ නැති නිසා හුදු ක්‍රියාමාත්‍රයක් පමණක් වන නිසා මේවා ක්‍රියාසිත කියලා කියනවා. ඉතින් පින්නොත් මේක හරි අමාරුයි තේරුම් ගන්න. මේ ඇයි එහෙම වෙන්නේ? මේ තණ්හාව නැති කරපුවාම අවිද්‍යාව නැති කරපුවාම පින්පව් නැති වෙලා යන්නේ කියන දේ ඊටාම සියුම් කාරණයක්. ඉතින් ධර්මයේ එහෙම තමයි තණ්හාව සහ අවිද්‍යාව නැතිවීම නිසා තමයි මේ පින්පව් ඇති වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඉතින් මේක මේ අපිට පොඩ්ඩක් අවබෝධ වෙන ආකාරයට මේ පොඩ්ඩක්
මේ විස්තර කරලා දෙන්න පොඩි උදාහරණයක් අපි පෞද්ගලිකව කල්පනා කරා. ඉතින් මේක මේ ත්‍රිපිටකයේ උදාහරණයක් නෙමේ. ඉතින් මෙහෙම දේවල් තියෙනවා කියලා විතරක් කියන්න පොඩි උදාහරණයක් හෝ උපමාවක් කිව්වනම් වඩාත් නිවැරදි. ඉතින් ඒක නිසා මේක තමන් විසින් මේ ප්‍රඥාවෙන් විමසලා ගන්න කියලා අපි ආරාධනා කරනවා. ඇයි මේ අවිද්‍යාවත් තණ්හාවත් නැති කරපුවාම පිනක් පවක් වෙන්නේ නැත්තේ මේ වගේ දෙයක් නිසා වෙන්නේ නැති කියලා මේ අපිට වැටහෙන අනුමාන ඥාණයෙන් කියන දෙයක් පමණයි. ඒක ඔහුදෙක් උපමාවකුත් පමණයි. ඉතින් මේක මේ අපි පළමුවෙන්ම හිතපු උදාහරණයට වඩා දෙවනුව හිතපු උදාහරණේ වඩා සරලයි කියලා පස්සේ හිතුණා. ඒ වුණාට පළමුවෙන්ම මේක හදපු නිසා මේ පොඩ්ඩක් විස්තර කරන්නම්. අපි හිතමු දැන් මෙහෙම මේ ආකාරයට මේ ලෑල්ලක් තියෙනවා. මේ ලෑල්ලට මේ අපි ඇණයක් ගහලා මේ වගේ මේ දර්ශකයක් සවි කරනවා. දර්ශකයක් කියලා කියන්නේ දැන් මෙතන මේ අපි දන්නවනේ දැන් අපි සාමාන්‍ය අර දර්ශකයක් තියෙන තරාදියක දැක්වෙන කටුවකට සමාන දෙයක්. ඒ ආකාරයේ දෙයක් මෙතන සවි කරනවා මෙතනට ලෑල්ලට ගසලා. ඉතින් අපි හිතමු තවත් ලෑල්ලක් තියලා මේ දර්ශකය මේ ලෑල්ලට මේ දුන්නක ආධාරයෙන් සවි කරනවා කියලා. ඉතින් මේක මේ බොහොම පහසු සැලැස්මක් කියලා අපි හිතනවා. එතකොට දැන් මේ ආකාරයට සවි කරාට පස්සේ දැන් මේ ලෑලි දෙක අතර දුන්නක් තියෙන නිසා මේ දර්ශකය මෙහෙම දැන් අපි දකුණු පසට චලනය කරොත් ඒ දුන්න නිසා ආයි නැවතත් තිබුණු තැනට ඒ දර්ශකය එනවා. වමට චලනය කරොත් ආයමත් ඒ තිබුණු තැනට ඒ දර්ශකය එනවා. ඉතින් අපි හිතුවොත් මේ දර්ශකය මේ ආකාරයි කියලා අපි එක පැත්තකට සුදු සහ අනිත් පැත්තට කළු දැම්මොත් ඉතින් පින්වත්නි අපිට දැන් හොඳටම තේරෙනවා සුදු පැත්තට දර්ශකයේ ඇඟිල්ලෙන් තල්ලු කරොත් අර දුන්න නිසා ආයමත් ඒ දර්ශකයේ තිබුණු තැනට එනවා. කළු පැත්තට මේක තල්ලු කරොත් ආයමත් දර්ශකය තිබුණු තැනට එනවා මේ දුන්න නිසා, දුන්නේ බලපෑම නිසා. ඉතින් පින්වත්නි බැරි වෙලාවත් මේ දුන්න ගලවලා අයින් කරොත් මොකද වෙන්නේ? දුන්න ගලවලා අයින් කරොත් අපි මේ දර්ශකයේ බර ඒ ආදී දේවල් නොසලකා හැරියොත් අපි සුදු පැත්තට දර්ශකයේ තල්ලු කරොත් ආපහු තිබුණු තැනට එන්නේ නැහැ. ඒ වගේම දර්ශකයේ මේ රූපේ දැක්වෙන ආකාරයට තිබලා කළු පැත්තට තල්ලු කරොත් ආපහු දර්ශකයේ තිබුණු තැනට එන්නේ නැහැ. ඉතින් මේක තමයි මේ අපිට වැටහෙන උදාහරණය. මෙතන පින්වත්නි හරියට හිතන්න මේ දැක්වෙන ඇටයුමේ තියනවා වගේ තමයි අපේ සංසාරය කියලා. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් මෙන්න මෙතන දැක්වෙන මෙන්න මේ ලෑල්ල තමයි අපගේ සංසාරය. එහෙම නැත්නම් අපගේ නොනවතින සංසාර ගමන. එතකොට දැන් මේ ලෑල්ලේ තියෙන ආකාරය තමයි අපගේ වර්තමාන හෝ ඒ අවදිවල තියෙන ජීවිතය කියලා හිතුවොත් මේ දර්ශකයේ දැන් අපිව ඊට පස්සේ මේ දර්ශකය හරියට මේ ලෑල්ලට මේ දුන්නකින් සම්බන්ධ කරනවා වගේ අපගේ సంతානයේ හැම වෙලාවෙම අපගේ මේ සංසාරයට තෘෂ්ණාවෙන් හා අවිද්‍යාවෙන් බැඳලා තමයි තියාගෙන ඉන්නේ. ඒ නිසා මේ තෘෂ්ණාව සහ අවිද්‍යාව කියන බැඳීම සංසාරයට තියෙන නිසා හරියට මේ දර්ශකය මේ දුන්නකින් මේ ලෑල්ලට හයි කරලා තියෙද්දි මේ සුදු පැත්තට තල්ලු කරපුවාම ආයෙමත් තිබුණු තැනට එනවා වගේ අපි යම්කිසි පිනක් කරපුවාම ඒ පින විපාක වශයෙන් පළ දෙනවා. ඊට පස්සේ කළු පැත්තට තල්ලු කරොත් ආයෙමත් තිබුණු තැනට එනවා වගේ අපි යම්කිසි පාපයක් කරපුවාම ඒ පාපය කළු විදිහට විපාක දෙනවා.
ඉතින් ඒ වගේ තමයි මේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියන කාරණා දෙකෙන් අපිව සංසාරයට ගැට ගහලා තියෙන නිසා අපි හැම වෙලාවෙම කුමන දේ කරත් මේ පින් හෝ පව් පළ දෙනවාමයි. ඉතින් රහතුන් වහන්සේලා හරියට මේ දුන්න ගලවලා දැම්මා වගේ සංසාරයට තියෙන තෘෂ්ණාවයි අවිද්‍යාවයි නැති කරලා තියෙන්නේ. එතකොට උන්වහන්සේලා කොහොමත් මේ පව් කියලා සම්මත දේවල් කරන්නේ නැහැ. පින් හැටියට සම්මත දේවල් පමණයි කරන්නේ. ඒ පින් හැටියට සම්මත දෙයක් කරාට නැවතත් ඒකේ විපාකයක් නම් ඇත්තේ නැහැ. මොකද අවිද්‍යාවයි තෘෂ්ණාවයි සම්පූර්ණයෙන්ම නැති කරලා දාලා තියෙන නිසා. ඉතින් මේක තමයි මේ අපිට වැටහුණු උදාහරණය. මේක මේ යම්කිසි උපමාවක් හැටියට වගේ කියලා දෙන්න තමයි උත්සාහ කරේ. ඉතින් අපිට පස්සේ හිතුණා මේක මීටත් වඩා ලේසියෙන් කියලා දෙන්න පුළුවන් නේ කියලා. ඉතින් මේකත් ඒ ආකාරයටම තවත් ලේසි ඊට වඩා අවබෝධ කරගන්න මේ ආකාරයට මේ ලෑල්ලක් මත තවත් ලෑලි දෙකක් තියලා යම්කිසි හතරැස් කොට කැබැල්ලක් වගේ දෙයක් මේ වගේ දුන්නක ආකාරයෙන් මේ ආකාරයට තියලා තියෙනවා නම් ඉතින් මේ කොට කැබැල්ල මේ පැත්තට තල්ලු කරොත් ආයෙමත් තිබුණු තැනට එනවා වගේ මේ කොට කැබැල්ල ආයෙමත් අනිත් පැත්තට තල්ලු කරොත් ආයෙමත් තිබුණු තැනට එනවා වගේ පව් සහ පින් මේ අපිට පළ දෙනවා ඒ කරපු කාර්යයේ විපාකයක් වශයෙන්. හැබැයි මෙතන මේ ලී කැබැල්ල මේ ලී දෙක අතරට එහෙම නැත්නම් මේ සංසාරයට ගැට ගහලා තියෙන මේ තෘෂ්ණාවයි අවිද්‍යාවයි කියන ලෝහ දුනු දෙක අයින් කරලා දැම්මොත් මේ කොට කෑල්ල මේ පැත්තට තල්ලු කරොත් තිබුණු තැනම තමයි තියෙන්නේ. ආපහු ඒක විපාකයක් නම් දෙන්නේ නැහැ. ඒ වගේ මේ රහතුන් වහන්සේලාට අවිද්‍යාවයි තෘෂ්ණාවයි සම්පූර්ණයෙන්ම ප්‍රහීන කරලා තියෙන නිසා උන්වහන්සේලාට ක්‍රියාසිත මාත්‍රයන් පමණම තමයි පහළ වෙන්නේ. ඉතින් ඔය උදාහරණ දෙක ඔය අපිට වැටහුණු උදාහරණ දෙකක් නිසා ඒ ගැන අවබෝධයේ සඳහා පමණක් පාවිච්චි කරන්න. ඉතින් මේක කොච්චර දුරට හරියනවද කියලා නම් තේරෙන්නේ නැහැ. ඉතින් ඒ වුණාට ඊට අදාළ විදිහකට උපමාවක් ඇසුරෙන් විස්තර කරන්න උත්සාහ කරේ. ඉතින් අපි බලමු දැන් මේ අනිත් චිත්තයන් වගේම මේ සහේතුක කාමාවචර සිතුත් මේ චිත්තයන්ගේ ප්‍රභේද අනුව කොහොමද වර්ගීකරණය වෙන්නේ කියලා. ඉතින් අපි අර මුලින්දම සාකච්ඡා කරගෙන ආපු විදිහට මේ සිත අරමුණු ගැනීම වශයෙන් අහේතුක සහේතුක භාවය ආදී වශයෙන් සාකච්ඡා කරා. ඉතින් මේ දැක්වෙන ආකාරයට මේ සහේතුක කාමාවචර ක්‍රියාසිත සියල්ලම මේ වගේ හේතු යෙදෙනවා. හේතු යෙදෙන බැවින් මේ සිත් සියල්ලම සහේතුකයි. ඉතින් අර අනිත් කාමාවචර කුසල් සිත් වගේම ඥාන සංප්‍රයුක්ත වෙන අවස්ථාවේදී අමෝහය යෙදෙනවා. ඥාන විප්‍රයුක්ත වෙන අවස්ථාවේදී අමෝහය යෙදෙන්නේ නැහැ. අනිත් මූල හේතු දෙක පමණයි යෙදෙන්නේ. ඉතින් ඒ නිසා මේ සියලුම සිත්වල අලෝභය සහ ද්වේෂය යෙදෙනවා. ඒක නිසා හේතු දෙකක් අනිවාර්යයෙන්ම යෙදෙනවා. ඥාන සප්‍රයුක්ත වීමත් ඥාන විප්‍රයුක්ත වීමත් අනුව අමෝහය යෙදෙනවාද නොයෙදෙනවාද කියන දේ තීරණය වෙනවා. ඒක නිසා මේ සිත් එක්කෝ ත්‍රි හේතුක වෙනවා. එහෙම නැත්නම් ද්වි හේතුක වෙනවා. සහේතුක හේතුක කතාවේදී මේ සියලුම සිත් සහේතුක සිත් බවට පත් වෙනවා. ඉතින් අසංස්කාරික සංස්කාරික භාවයේ ඉහත දැක්වූ ආකාරයටම මේ නම්වල සඳහන් වෙන ආකාරයටම තේරුම් ගන්න ඕන. ඉතින් මේ කුසල අකුසල අව්‍යාකෘත වශයෙන් බෙදෙන තුන් ආකාරයේදී මේ සිත් කුසල වන්නේත් නැහැ අකුසල වන්නේත් නැති නිසා මේ සිත් අව්‍යාකෘත ගණයට තමයි වැටෙන්නේ. කුසල අකුසල විපාක ක්‍රියා වශයෙන් සිව් ආකාරයෙන් බෙදෙනකොට මේ සිත් කුසල වන්නේත් නැහැ අකුසල වන්නේත් නැහැ විපාක වන්නේත් නැති නිසා මේ සිත් ක්‍රියා සිත්
යටතට තමයි වැටෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ භූමි වශයෙන් කතා කරද්දිත් මේ භූමි වශයෙන් මේ සිත් කාමාවචර සිත්වලට ගණයට තමයි අයිති වෙන්නේ. ඉතින් මේකත් අර අපි හැම වෙලාවෙම සාකච්ඡා කරා වගේ මේ කාමාවචර සිත් භූමි වශයෙන් සාකච්ඡා කිරීමෙන් අදහස් වෙන්නේ නැහැ හැම වෙලාවෙදිම මේ කාමාවචර ලෝකයේ සත්‍යයන්ටම තමයි මේ සිත් පහළ වෙන්නේ කියලා. ඉතින් මේ සිත් රූපාවචර බ්‍රහ්මයන්ටත් පහළ වෙන්න පුළුවන්. ඒ ආකාරයට ඒ තලවල ඒ සිත් පහළවීම සිද්ධ වෙන්න පුළුවන්. මොකද රහතුන් වහන්සේලා රූප භවවල ඊට වගේම රූපාවචර පමණක් නොවේ අරූප භවවල පවා රහතුන් වහන්සේලා වැඩ සිටින්න පුළුවන්. මොකද දැන් කවුරු හරි කෙනෙක් සෝවාන් වෙන්න පමණයි තවත් කාගෙන් හරි උදව්වක් ඕනේ, තවත් ධර්මයේ දේශනාවක් අහලා ලැබෙන්න පුළුවන්, ලැබෙන්න ඕනේ. එතකොට සෝවාන් වුණාට පස්සේ යම් කිසි කෙනෙක් අරූප තලයක පහළ වුණොත් ඒ තලයේ ඉඳගෙනම ඉතුරු සෝවාන් වලට පස්සේ එන සකු르දාගාමි අනාගාමි භව ඵල පහු කරලා අරූප තලයේදීම රහත් භාවයටත් පත් වෙන්න පුළුවන්. එතකොට ඒක නිසා රහත් භවයට පත් වුණු අරූප ලෝකයේ ඉන්න යම්කිසි රහතුන් වහන්සේ නමක් ඉන්නවා නම් ඒ රහතුන් වහන්සේලාට පවා මේ උපේක්ෂා සහගත සමවෙන්න මේ සහේතුක කාමාවචර ක්‍රියාසිත පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ භූමි වශයෙන් මේ සාකච්ඡාවේදී මේ සහේතුක කාමාවචර ක්‍රියාසිත පහළ වීම ගැන සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් තවදුරටත් මේ සාකච්ඡාව කරගෙන යනවා නම් දැන් මේ වෙනකොට අපි කාමාවචර සෝබන සිත් 24ම ගැන සාකච්ඡා කරලා ඉවරයි. එතකොට මේ කාමාවචර සිත් සෝබන සිත් 24 ගැන පොඩි සාරාංශයක් කරනවා නම් එතකොට මේ කාමාවචර සෝබන සිත් 24 අපි මේ වෙනකොට සාකච්ඡා කරපු ආකාරයට කුසල් සිත් 8ක් වෙනවා, විපාක සිත් 8ක් වෙනවා, අද සාකච්ඡා කරා වගේ ක්‍රියාසිත 8ක් වෙනවා. එතකොට දැන් මේ අපි මෙතන ඉඳන් දැන් අපි කාමාවචර ක්‍රියාසිත ගැන මෙතනදී සහේතුක කාමාවචර ක්‍රියාසිත ගැන සාකච්ඡාව එතනින් ඉවරයි. ඒ වෙනකොට දැන් සියලුම සිත් ගැන සාකච්ඡා කරලා ඉවරයි මේ කාමාවචර කුසල් යට තියෙන සෝබන සිත් යට තියෙන. එතකොට දැන් මෙතන ඉඳන් අපි මේ සාරාංශයක් වශයෙන් ඉස්සෙල්ලාම මේ කාමාවචර සෝබන සිත් 24 ගැන පොඩ්ඩක් ආයි මතක් කරමු. ඒ 24 යටතේ කාමාවචර කුසල් සිත් 8ක් තියෙනවා, සහේතුක කාමාවචර විපාක සිත් 8ක් තියෙනවා, සහේතුක කාමාවචර ක්‍රියාසිත 8ක් තියෙනවා. එතකොට මේ 24 යටතේ සෝමනස්ස සහගත සිත් 12ක් තියෙනවා, උපේක්ෂා සහගත සිත් 12ක් තියෙනවා. ඉතින් දැන් මේක අපිට මතක් කරගන්න පුළුවන් වෙන්න ඕන. එක එක කාමාවචර කුසල් සිත් 8 කුසල් සිත් ඇතුලේ 4ක් තියෙනවා සෝමනස්ස සහගත සිත්, සාමාවචර විපාක සිත් ඇතුලෙත් 4ක් තියෙනවා, සහේතුක කාමාවචර ක්‍රියාසිත අතරත් සෝමනස්ස සහගත සිත් 4 බැගින් තියලා ඔක්කොම සෝමනස්ස සහගත සිත් 12ක් වෙනවා. ඉතින් ඉතුරු කාමාවචර සෝබන සිත් උපේක්ෂා සහගත වෙන හින්දා ඒ ආකාරයටම උපේක්ෂා සහගත සිත් 12ක් තියෙනවා. එතකොට ඒ ආකාරයටම මේ සිත් 24 ඇතුලේ ඥාන සම්ප්‍රයුක්ත සිත් 12ක් තියෙනවා, ඥාන විප්‍රයුක්ත සිත් 12ක් තියෙනවා. ඒ වගේම අසංස්කාරික සිත් 12ක් තියෙනවා, සසංස්කාරික සිත් 12ක් තියෙනවා. ඉතින් ඒක තමයි මේ කාමාවචර සෝබන සිත් 24 ගැන පොඩි මතක් කිරීමක් කරනවා නම් ආයෙත් මතක් කරන්න තියෙන්නේ. ඊට අමතරව දැන් අපි සියලුම කාමාවචර සිත් ගත්තොත් අපි දැන් මේ වෙනකොට කාමාවචර සිත් 54ම සාකච්ඡා කරලා ඉවරයි. ඒ ගැන පොඩි සාරාංශයක් තමයි මෙතනදී මේ මතක් කරන්න යන්නේ.
පොඩ්ඩක් හිමීට අපි කියද්දි නැවතත් සිහි කරගන්න. මොකද්ද කාමාවචර සිත් 54? ඉස්සෙල්ලාම අපි කතා කරා අකුසල සිත් 12ක් තියෙනවා. අකුසල සිත් 12ක් කියනවා නම් මෝහ මූල සිත් 8යි, ද්වේෂ මූල සිත් 2යි, සමා වෙන්න. ලෝභ මූල සිත් 8යි, ද්වේෂ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි. එතකොට 8යි 2යි 2යි 12යි. ඊට පස්සේ කුසල් සිත් 8ක් තිබුණා. කුසල් සිත් 8 තමයි අපි සාකච්ඡා කරේ. කුසල යටතේ. එතකොට මේක අකුසල් සිත් 12, මහා කුසල් සිත් කියලා කතා කරේ මේ කුසල් කරද්දී පහළ වෙන සිත්. ඊට අමතරව විපාක සිත් 23ක් සාකච්ඡා කරා. එතකොට කොහෙද මේ විපාක සිත් 23 තිබුණේ? එතකොට මේ විපාක සිත් 23 යටතේ මේ පින්නතුන්ට මතක නම් අහේතුක සිත් යටතේ තියෙනවා අහේතුක අකුසල විපාක සිත් 7ක්. ඊට පස්සේ අහේතුක කුසල විපාක සිත් 8ක් තියෙනවා. එතකොට එතන 8යි 7යි සම වෙන්න 7යි 8යි 15යි. ඊට අමතරව මේ කුසල විපාක යටතේ තවත් 8ක් තිබුණා. එතකොට 15යි 8යි 23ක් බවට පත් වෙනවා. ඒක තමයි විපාක සිත් 23කි. එහෙම නැත්නම් 23ක් කියලා කියන්නේ. ඊට අමතරව ක්‍රියාසිත තියෙනවා 11ක්. එතකොට මේ ක්‍රියාසිත 11 කොහෙද තියෙන්නේ කියලා මතක් කරනවා නම් අහේතුක සිත් යටතේ තියෙනවා ක්‍රියාසිත 3ක්. අපි කලින් කතා කර පංචද්වාරවර්ජන, මනෝද්වාරවර්ජන, හසිතුප්පාදේ කියන ක්‍රියාසිත 3යි. අපි අද කතා කරපු මේ කුසල ක්‍රියාසිත 8යි කියන 3යි 8යි ක්‍රියාසිත 11. ඉතින් ඒක තමයි මේ අකුසල සිත් 12යි, කුසල සිත් 8යි, විපාක සිත් 23යි, ක්‍රියාසිත 11යි කියලා කියන්නේ. දැන් ඊට පස්සේ තවත් මතක් කර දීමක්. ඉතින් මේවා මේ ඉලක්කම් වශයෙන් වෙන වෙනම මතක නොතිබුණත් මේ ගැන මේ ඉලක්කම් ප්‍රමාණය තියෙනවා කියද්දි කොයි තැනද තියෙන්නේ කියලා කියන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඉතින් නැවතත් මතක් කර දීමක් වශයෙන් පොඩ්ඩක් කියන්නම්. දැන් මේතන දැක්වෙන වගුව ආධාරයෙන් පොඩ්ඩක් මතක් කරලා බලමු. දැන් මේ තියෙන අකුසල් සිත් 12, මේ තියෙන අහේතුක සිත් 18, මේ තියෙන්නේ කාම සෝබන සිත් 24, සම්පූර්ණ එකතුව තමයි 54. දැන් මේ ඉස්සෙල්ලාම සාකච්ඡා කරන්නේ සෝමන සෝමනස්ස සහගත සිත් 18ක් තියෙනවා. එතකොට කොහෙද මේ සෝමනස්ස සහගත සිත් 18 තියෙන්නේ? ඒ සෝමනස්ස සහගත සිත් 18න් 4ක් තියෙනවා අකුසල සිත් යටතේ. අකුසල් සිත්වල ලෝභ සහගත සිත් 4ක් තිබුණා සෝමනස්ස සහගතයි. එතකොට ඒක තමයි අකුසල් සිත් යටතේන ඒ 4. ඊට පස්සේ අහේතුක සිත් 18 ඇතුලේ තියෙනවා සෝමනස්ස සහගත සිත් 2ක්. මේ සෝමනස්ස සහගත සිත් වලින් එකක් එන්නේ කුසල විපාක සමා වෙන්න අහේතුක මේ මොකද්ද නෑ මේ බොහොම සරල වචනයක් එකපාරට මට එන්නේ මේ අපේ සුඛ සහගත කාය විඥානය. සුඛ සහගත කාය විඥානය එකක්. එක සිතක් තමයි සෝමනස්ස සහගත හැටියට ගන්න මෙතන සුඛ සහගත කාය විඥානය. අනිත් එක තියෙනවා සෝමනස්ස සහගත සම්තිරණ සිත කියලා එකක්. අහේතුක කුසල විපාක සිතක්. එතකොට මේ දෙකම විපාක සිත් යටතේ කුසල කාණ්ඩයේ එන සිත් දෙකක්. මේ දෙක තමයි අහේතුක සෝමනස්ස සහගත සිත් දෙක.
එතකොට කාම සෝබන සිත් යටතේ එනවා 12ක්. මොකක්ද එතකොට මේ කාම සෝබන සිත් යටතේ එන 12? දැන් මේ කාම සෝබන සිත් 24 කියලා කියන්නේ අපි මේ කුසල ඊට පස්සේ කුසල ඊට පස්සේ විපාක සහ ක්‍රියා කියන සිත් 24 හැම එකේම තියෙනවා මේ සෝමනස්සාගත සිත් 4 බැගින්. එතකොට ඒ 4 එකතු වුනහම 12ක් හැටියට එනවා. එතකොට 4යි 2යි 6යි 12යි 18ක් හැටියට සෝමනස්ස සහගත සිත් 18ක් යෙදෙනවා. ඊට අමතරව දෝමනස්ස සහගත සිත් තියෙනවා දෙකක්. මොකද්ද මේ දෝමනස්ස සහගත සිත් දෙක කියලා කියනවා නම් අකුසල් සිත් යටතේ එන මේ ද්වේෂ මූල සිත් දෙක දෝමනස්ස සහගතයි. එතකොට අපි දන්නවා මේ ද්වේෂ මූල සිත හැම වෙලාවෙම දෝමනස්ස සහගතව තමයි ඉපදෙන්නේ. එතකොට ඒ ආකාරයට දෝමනස්ස සහගත සිත් දෙක දෝමනස්ස සහගතයි. අහේතුක සිත් යටතේ එකක්වත් නැහැ දෝමනස්ස සහගත සිත්. ඊට පස්සේ කාම සෝබන සිත් යටතෙත් එකක්වත් නැහැ දෝමනස්ස සහගත සිත්. ඉතින් එතකොට ඒ එකතු වෙන්නේ දෝමනස්ස සහගත සිත් දෙකයි කියලා. ඊට අමතරව සුඛ සහගත සිත් එකක් තියෙනවා. සුඛ සහගත සිත් කියලා කියන්නේ අපි අර ඉස්සෙල්ලා කතා කරපු මොනවාද මේ චක්කු විඤ්ඤාණ සහගත කාය විඤ්ඤාණය. ඔව් සුඛ සහගත කාය විඤ්ඤාණය කියන එහෙමයි අපි අමුතුනේ ඔබ වහන්සේ ඉස්සෙල්ලත් කිව්වා සුඛ සහගත කාය විඤ්ඤාණය කියන සිත තමයි මෙතන එකක් හැටියට එන්නේ. එතකොට දුක්ඛ සහගත සිත් එකක් එනවා. ඒක අකුසල අහේතුක විපාක යටතේ එන දුක්ඛ සහගත කාය විඤ්ඤාණය කියන එක. ඊට අමතරව උපේක්ෂා සහගත සිත් 32ක් තියෙනවා. ඉතින් මේ උපේක්ෂා සහගත සිත් 32ත් බොහොම වටිනවා මතක් කරගන්න. අකුසල සිත් යටතේ එනවා උපේක්ෂා සහගත සිත් 6ක්. ඒකෙන් 4ක් එන්නේ ලෝභ සහගත උපේක්ෂා සිත් 4ක් තියෙනවා. ඊට පස්සේ මෝහ මූල සිත් 2 අරමුණ හරියට ගන්නෙ නැති නිසා උපේක්ෂා සහගත සිත් බවට පත් වෙනවා. එතකොට ඒ යටතේ උපේක්ෂා සහගත සිත් 6ක් තියෙනවා. එතකොට අහේතුක සිත්වල 14ක් තියෙන උපේක්ෂා සහගත. මොකද්ද 14 කියලා මතක් කරලා දෙනවා නම් අහේතුක අකුසල විපාක යටතේ තියෙනවා 6ක්. ඊට අමතරව අහේතුක කුසල විපාක යටතේ තියෙනවා 6ක්. සමා වෙන්න. වැරදුනා. මෙතන අහේතුක සිත් යටතේ උපේක්ෂා සහගත සිත් එන්නේ 14 එන්නේ 6යි 6යි 4යි නේ. මොකද අපේ අමුදුරනේ 6යි 4යි 4යි නේ. විපාක සිත්වල 6යි. ඔව් ඊළඟට කුසල ක්‍රියා සිත්වල 4. කුසල සිත්වල එනවා සෝමනස්සාගත උපේක්ෂාසාගත චක්කු ඊට පස්සේ සම්තිරණ සිතයි සම්තිරණ සිතයි උපේක්ෂාසාගත එතන 6ක් එනවනේ අපේ හැමදෙරෝනේ. 6ක් එනවා. පළවෙනි එකේ ඔව් එතකොට එතන 6යි 6යි ඊට පස්සේ පංචද්වාරාවර්ජන සිතයි මනෝද්වාරාවර්ජන සිතයි. ඒ දෙකත් උපේක්ෂාසාගතයි. එහෙම තමයි 14 වෙන්නේ. ඔව් එතකොට ආයමත් මතක් කරනවා නම් අහේතුක සිත් යටතේ අහේතුක සිත්වල අකුසල විපාක යටතේ එනවනේ සිත් 7ක්. අහේතුක අකුසල විපාක සිත් 7 යටතේ එකක් අයින් වෙනවා. ඒක දුක්ඛ සහගත කාය විඤ්ඤාණය නිසා. එතකොට ඉතුරු 6යි. එතකොට අහේතුක අකුසල විපාක යටතේ 6ක් එනවා. ඊට පස්සේ අකුසල සමා වෙන්න අහේතුක කුසල විපාක යටතෙත් 6ක් එනවා. අහේතුක කුසල විපාක සියල්ලම තියෙනවා 8ක්. ඒකෙන් එකක් සුඛ සහගතයි
ආයමත් සෝමනස්ස සහගත සම්තිරණ කියලා සිතක් තියෙනවා. එතකොට ඒ සිත් දෙක අයින් වුණාම ඉතුරු සිත් 6 උපේක්ෂා සහගතයි. ඒ කියන්නේ මතක් කරලා දෙනවා නම් සිත් වශයෙන්ම කියනවා නම් උපේක්ෂා සහගත චක්කු විඥානය, උපේක්ෂා සහගත සෝත විඥානය, උපේක්ෂා සහගත ගාන විඥානය, උපේක්ෂා සහගත ජීවා විඥානය, උපේක්ෂා සහගත සම්තිරණය, උපේක්ෂා සහගත සම්පටිච්ඡනය. ඔය කියන සිත් 6 උපේක්ෂා සහගතයි. ඊට අමතරව ක්‍රියාසිත 3ක් තියෙනවා. ඒ ක්‍රියාසිත වල පංචද්වාරා වර්ජන සිත උපේක්ෂා සහගතයි, මනෝද්වාරා වර්ජන සිතත් උපේක්ෂා සහගතයි, හසිතුප්පාද සිත සෝමනස්ස සහගතයි. ඒක නිසා ඒක අයිති වෙන්නේ නැහැ. එතකොට ක්‍රියාසිත යටතේ ඉන්නේ දෙකයි. එතකොට සියල්ල 14ක් බවට පත් වෙනවා. හරි. එහෙමනම් අපි ඊළඟට කාම සෝබන සිත් බලමු. එතකොට කාම සෝබන සිත් යටතේ අපි දැන් මේ වෙනකොට දන්නවා කාම සෝබන සිත් හැම එකම 4 බැගින් උපේක්ෂා සහගත සිත් තියෙනවා. එතකොට 12ක් බවට පත් වෙනවා. එතකොට 32ක් බවට පත් වෙනවා. ඉතින් මේකත් ඇත්තට මේ භාවනාවක් වගේ නැවත නැවත සිහි කරන්න පුළුවන් නම් ඒ සිහි කරන එක පවා අපිට කුසල කර්මයක් බවට පරිවර්තනය වෙනවා. හොඳයි. ඊගාවට සංප්‍රයුක්ත සිත් ගැන කතා කරමු. සංප්‍රයුක්ත කියන්නේ මේ සංප්‍රයුක්ත කියන වචනය යෙදුණා එක එක අවස්ථාවේදී එක එක ගුණ තමයි සංප්‍රයුක්ත වෙන්නේ. එතකොට සංප්‍රයුක්ත සිත් සියල්ලම තියෙනවා 20ක්. මොකද්ද සංප්‍රයුක්ත සිත් කියලා කියනවා නම් අකුසල් සිත් යටතේ 4ක් තියෙනවා සංප්‍රයුක්ත සිත්. මොකද්ද? දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් කියලා 4ක් තිබුණා. එතකොට දිට්ඨිය සංප්‍රයුක්ත වෙන ඉඳලා ලෝභ මූල සිත් යටතේ තියෙනවා සංප්‍රයුක්ත සිත් 4ක්. ඊට අමතරව ද්වේෂ මූල සිත් වල තියෙනවා ද්වේෂ මූල සිත් දෙකම සංප්‍රයුක්තයි. මොකද්ද? පටිඝ සංප්‍රයුක්ත වන නිසා. ඊට පස්සේ මෝහ මූල සිත් දෙකත් එකක් උද්දච්ච සංප්‍රයුක්තයි, අනිත් එක විචිකිච්ඡා සංප්‍රයුක්තයි. එතකොට ඒ සිත් දෙකත් සංප්‍රයුක්ත සිත් බවට පත් වෙනවා. එතකොට අහේතුක සිත්වල කිසිම සිතක එහෙම සංප්‍රයුක්ත එකක් හැටියට ගන්නෙ නැහැ. එක තැනකවත් ඒ සංප්‍රයුක්ත කියන වචනේ යෙදෙන්නේ නැහැ. එතකොට කාම සෝබන සිත් සංප්‍රයුක්ත වෙන්නේ ඥානේ සංප්‍රයුක්ත වෙනකොට. එතකොට ඥාන සංප්‍රයුක්ත වලට ඥාන සංප්‍රයුක්ත සිත් 12ක් තියෙනවා. ඒක නිසා සංප්‍රයුක්ත සිත් 20ක් වෙනවා. එතකොට විප්‍රයුක්ත සිත් 34ක් වෙනවා. එතකොට සංප්‍රයුක්ත කියන වචනේ යෙදෙන්නේ නැති සිත් වලට විප්‍රයුක්ත සිත් කියලා කියනවා. එතකොට සංප්‍රයුක්ත සිත් 8ක් තියෙන නිසා අකුසල් සිත් 12න් ඉතුරු 4 විප්‍රයුක්ත වෙනවා. අහේතුක සිත් එහෙකවත් සංප්‍රයුක්ත කියන එක යෙදෙන්නේ නැති නිසා සියලුම සිත් 18ම විප්‍රයුක්ත සිත් වෙනවා. එතකොට කාම සෝබන සිත්වල ඥාන සංප්‍රයුක්ත සිත් 12ක් නිසා විප්‍රයුක්ත සිත් 12ක් තියෙනවා. සියල්ල එකතු කරපුවාම 34. අවසාන වශයෙන්ම නෙමෙයි අසංස්කාරික සිත් 37ක් තියෙනවා. එතකොට අසංස්කාරික සිත් කියලා කියන්නේ කිසි කෙනෙක්ගේ මෙහෙයුමක් නැතුව පහළ වෙන සිත්. එතකොට මේක ගත්තාම අකුසල් සිත් යටතේ 7ක් තියෙනවා. මොකද්ද කියලා මතක් කරනවා නම් ලෝභ මූල සිත් යටතේ 4ක් යෙදෙනවා අසංස්කාරික සිත්. ද්වේෂ මූල සිත්වල එකක් තියෙනවා අසංස්කාරික සිත්. මෝහ මූල සිත් දෙකම අසංස්කාරිකයි. එතකොට 4යි 1යි 2යි 7ක් බවට පත් වෙනවා අසංස්කාරික සිත්. අහේතුක සිත් සියල්ලම විපාක නිසා සමාවෙන්න අහේතුක සිත් සියල්ලම අසංස්කාරික හැටියට තමයි ගන්නෙ. එතකොට ඒක මෙහෙයුමක් නැතුව ඉබේ පහළ වෙන සිත් හැටියට තමයි අහේතුක සිත් 18ම ගන්නෙ. එතකොට කාම සෝබන සිත්වලත් අපි දන්නවා 12ක් අසංස්කාරික වෙනවා 12ක් සසංස්කාරික වෙන නිසා. එතකොට 12ක් අසංස්කාරික ගණයට වැටෙන. එතකොට සියලුම සිත් 7යි 18යි 12යි 37ක් බවට පරිවර්තනය වෙනවා. එතකොට අවසාන වශයෙන් සසංස්කාරික සිත් 17ක් තියෙනවා. ඉතින් සසංස්කාරික සිත් වෙන්නේ අසංස්කාරික නොවන සිත්. එතකොට අකුසල් සිත් යටතේ ගත්තොත් සසංස්කාරික සිත් ලෝභ මූල යටතේ 5ක් තියෙනවා. ද්වේෂ මූල යටතේ එකක් තියෙනවා. එතකොට සසංස්කාරික සිත් 5ක් තියෙනවා අකුසල් සිත්වල. අහේතුක සිත් සසංස්කාරික සිත් නැහැ. කාම සෝබන යටතේ සසංස්කාරික සිත් 12ක් තියෙනවා. එතකොට සියල්ල ගත්තාම 17ක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් මේ ආකාරයට තමයි පොඩි සාරාංශයක් මතක් කරලා දුන්නේ. ඉතින් මේක නැවත නැවත කියන්න පුළුවන් නම් බොහොම වටිනවා. ඉතින් මේ
ඒක ඉතින් භාවනාවක් වගේ මතක් කර කර කරගත යුතු දෙයක්. තමන්ට මතක් කරගන්න පුළුවන් නම් මේ සිත් වන්නේ මොනවද කියලා ඒක ඉතින් ඉදිරියට මේ ධර්ම සාකච්ඡාව කරගෙන යද්දී ඉතාමත් වටිනා අභ්‍යාසයක් වේවි. ඉතින් අපි ආරාධනා කරනවා මේ සියලුම පින්නතුන්ට ඒ ගැන නැවත අධ්‍යයනය කරලා හොඳින් මතක තියාගන්න කියලා. ඉතින් තවත් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ කොටසේ. දැන් මේ කාමාවචර සිත් පහළ වෙද්දී මේ කොයි පුද්ගලයන්ටද මොන කාමාවචර සිද්ද පහළ වෙන්නේ කියන දේ සාකච්ඡා කරන්න වටිනවා. ඉතින් ඒක හරි අහන්නත් බොහොම සුන්දර කාරණයක්. මේ ධර්ම රසය බොහොම දැනෙන කාරණයක්. ඉතින් අපි මේ බුදුරජාණන් වහන්සේගේ පටන් මේ ලෝකේ වැඩ සිටින ඊටාම ශ්‍රේෂ්ඨ උත්තම රත්නයේ පටන් මේ සිත් මොන විදිහටද පහළ වෙන්නේ, මේ කාමාවචර සිත් 54 මොන විදිහටද පහළ වෙන්නේ කියලා පොඩ්ඩක් සාකච්ඡා කරමු. ඉතින් පළවෙනියටම මේ බුදුරජාණන් වහන්සේට පහළ වෙන කාමාවචර සිත් මොනවද? එතකොට මෙතන මේ පොඩි මේ ආචාර්ය මතයක් තියෙන කාරණයක් පින්වත්නි. මේ ආචාර්ය මතය කියලා කියන්නේ මේ ධර්මයේ රැගෙන එද්දී මේ මුලදි මේ ධර්මයේ ග්‍රන්ථාරූඪ කරන්න කලින් ආචාර්ය පරම්පරාව වලින් තමයි මේ ධර්මය මතක තබාගෙන අරගෙන ඉන්නේ. ඒ අතරවාරවලදී සමහර වෙලාවලට මේ ආචාර්ය මත අතර කුඩා වෙනස්කම් තියෙනවා. ඉතින් ඒවා මේ ලොකු කාරණා නෙමෙයි. ඉතින් ඒක මේ මෙතනදී පොඩ්ඩක් අපි මතු කරලා දක්වන්නේ. ඉතින් මේක කොයි ආකාරයට ද කියන දේ එක ආචාර්ය මත අනුව වෙනස් වෙනවා. ඉතින් එකක් තමයි මේ හසිතුප්පාදේ කියන එක. සමහර ආචාර්යවරු කියනවා බුදුරජාණන් වහන්සේට පහළ වෙන්නේ නැහැ කියලා. මොකද ඒකට ඒ ආචාර්යයන් වහන්සේලාගේ මතය තමයි බුදුරජාණන් වහන්සේට හැම වෙලාවෙටම පහළ වෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත සිත් පමණයි කියන මතයේ ඉඳගෙන තමයි ඒ හසිතුප්පාදේ ඥාන සම්ප්‍රයුක්ත වන්නේ නැති නිසා, ඒක අහේතුක සිතක් වෙන නිසා හසිතුප්පාදේ පහළ වෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඒක ආචාර්ය මතයක්. ඉතින් ඒක ධර්මය අනුව එසේ කියලා අහලා කියනවා මිසක් අපිට ඒ ගැන කිසි දෙයක් ප්‍රකාශ කරන්න බෑ. ඊට අමතරව තවත් ආචාර මතයක් තියෙනවා බුදුරජාණන් වහන්සේටත් හසිතුප්පාද සිත පහළ වෙනවා කියලා. මොකද මේ ඒක ක්‍රියා මාත්‍රයක් පමණයි. හරියට මේ පංචද්වාරා වර්ජනේ, මනෝද්වාරා වර්ජනේ වගේම හුදු ක්‍රියා මාත්‍රයක් පමණක් කරන නිසා ඒ හසිතුප්පාදේනුත් සිනහ පහළ වීමක් බුදුරජාණන් වහන්සේට වෙනවා කියලා. මොකද පින්වත්නි දැන් මෙතනදී මේ ආකාරයට කියන්නේ දැන් මේ සිනහව කියන එක පහළ වෙන්නේ මේ හසිතුප්පාදයෙන් විතරක් නෙමෙයි නිසා. ඒ කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත සිත්වලිනුත් සිනහ වෙන්න පුළුවන්. දැන් රහතුන් වහන්සේලාට කොහොමවත් පහළ වෙන්නේ ක්‍රියාසිතනේ. එතකොට ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියාසිත්වලිනුත් සිනහ වෙන්න පුළුවන්. ඥාන විප්‍රයුක්ත කුසල ක්‍රියාසිත්වලිනුත් සිනහ වෙන්න පුළුවන්. ඒ දෙකට අමතරව මේ හුදෙක් හසිතුප්පාදයෙන් පමණකුත් සිනහ වෙන්න පුළුවන්. ඉතින් ඒ සියලුම කාරණා එක්ක ගත්තාම මේ එක ආචාර්ය මතයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේට හසිතුප්පාදේ හැර ඉතුරු අහේතුක සිත් 18ම පහළ වෙනවා කියලා. ඉතින් මේ අහේතුක සිත් ඉතුරු 17ම පහළ වෙනවා කියන එක ගැන කිසිම මතයක් නැහැ. අර හසිතුප්පාදේ ගැන පමණයි මතේ තියෙන්නේ. ඒ කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේලාටත් පින්පව් ඵල දෙනවා. ඒ කියන්නේ අහේතුක අකුසල විපාක ඵල වෙදෙද්දී බුදුරජාණන් වහන්සේටත් අකුසල විපාක ඵල දෙනවා. අහේතුක කුසල විපාක ඵල දෙද්දී බුදුරජාණන් වහන්සේලාටත් කුසල විපාක ඵල දෙනවා. ඉතින් ඒක නිසා මේ අහේතුක සිත් පහළ වීම ගැන ඒ ආකාරයට තමයි සඳහන් වෙන්නේ. ඊට අමතරව මේ මහා විපාක සිත් 8ම අනිවාර්යෙන් බුදුරජාණන් වහන්සේලාට පහළ වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ නමක් අනිවාර්යයෙන්ම ප්‍රතිසන්දිය ගන්නේ මේ ඥාන සම්ප්‍රයුක්ත කුසල විපාක සිතකින්. ඒක විශේෂයෙන්ම කියලා තියෙනවා මේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික, මට මතක හැටියට අසංස්කාරික විය යුතුයි. අසංස්කාරික කුසල විපාක සිත තමයි උන්වහන්සේගේ භවාංග චිත්ත සන්තතිය. ඉතින් ඒ නිසා ඥාන සම්ප්‍රයුක්ත වන නිසා මහා විපාක සිත් 8ම ප්‍රවෘත්ති විපාක වශයෙන් ඵල දෙනවා.
ඊට අමතරව දැන් බුදුරජාණන් වහන්සේ නමක් දැන් එතකොට මේ අපි මේ වෙනකොට කතා කරේ මේ විපාක සිත් ගැන. එතකොට අහේතුක සිත් අහේතුක සිත් සහ මහා විපාක සිත් 8 විපාක වශයෙන් පහළ දෙනවා. එතකොට උන්වහන්සේලා එදිනෙදා කාර්යයන් කරද්දී බුදුරජාණන් වහන්සේ නමකට පහළ වෙන්නේ අර කාමාවචර ක්‍රියාසිත 8න් කුසල ක්‍රියාසිත 8න් ඥාන සංප්‍රයුක්ත සිත් 4 පමණමයි. ඒක විශේෂ කාරණයක් පින්වත්නි. ඒක ඒ ගැන කිසිම මතයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ සියලුම පහළවීම් සිත් පහළවීම් ඒකාන්ත වශයෙන්ම ඥාන සංප්‍රයුක්තයි. ඥානයේ යෙදිලමයි තියෙන. උන්වහන්සේගේ කිසිම දෙයක් ඥාන විප්‍රයුක්තව කරන්නේ නැහැ. සියලුම දේවල් සියලුම කාර්යයන් ඥාන සංප්‍රයුක්තව තමයි පහළ වෙන්නේ. ඉතින් ඒ ආකාරයට ගත්තහම මේ 17යි 4යි 8යි ආදී වශයෙන් මේ සිත් 29ක් ඇති වෙනවා කියලා තියෙනවා. ඉතින් අනිත් ආචාර්ය මතය අනුව මේ හසිතුප්පාදයට පහළ වෙනවා නම් 30ක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඒ ආකාරයට තමයි බුදුරජාණන් වහන්සේගේ මේ කාමාවචර සිත් පහළ වීම. එතකොට රහතුන් වහන්සේලා ගත්තහම මේ රහතුන් වහන්සේලාට මේ අහේතුක සිත් 18ම පහළ වෙනවා. මොකද උන්වහන්සේලටත් කුසල අකුසල විපාක දෙනවා. එතකොට මේ අහේතුක කුසල විපාක අහේතුක අකුසල විපාක ඒ 15 පහළ වෙනවා. එතකොට හසිතුප්පාදේ පහළ වෙන නිසා ඒකත් පහළ වෙනවා. එතකොට පංචද්වාරා වර්ජනය සහ මනෝද්වාර වර්ජනය කියන සිත් දෙක කොහොමත් හැමෝටම පහළ වෙන නිසා අහේතුක සිත් 18ම ඒකාන්ත වශයෙන් රහතුන් වහන්සේලාට පහළ වෙනවා. ඊට අමතරව මේ මහා ක්‍රියාසිත 8ත් පහළ වෙනවා. මොකද අපි අර කලිනුත් කතා කරා වගේ මේ ත්‍රි හේතුක උප්පත්තියක් තියෙන පුද්ගලයෙකුට පමණයි මේ ධානය ලබන්න සෝවාන් මාර්ගඵල ලබන්නත් පුළුවන් වෙන්නේ. එතකොට මේ රහත් බවට පත්තුණු හෝ සෝවාන් හෝ ආදි වශයෙන් මොකක් හරි අධිගමයක් ලැබපු උත්තමයෙක් ඉන්නවනම් උන් වහන්සේලා අනිවාර්යයෙන් මේ ඥාන සංප්‍රයුක්ත භවාංග සිතකින් තමයි ඉපදිලා තියෙන්නේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දියකින් ඉන්නේ. එතකොට උන්වහන්සේලාට අනිවාර්යයෙන්ම මේ මහා විපාක සිත් 8 පහළ වෙනවා. එතකොට මේ උන්වහන්සේලා එදිනෙදා කාර්යයන් කරද්දී මහා ක්‍රියාසිත 8 පහළ වෙනවා. එතකොට මේ 18යි 8යි 8යි ආදි වශයෙන් උන්වහන්සේලාට සිත් 34ක් පහළ වෙනවා මේ කාමාවචර සෝබන සිත්වල. ඉතින් දැන් මෙතනදී මේ බුදුරජාණන් වහන්සේට වඩා වෙනසක් තියෙන්නේ මේ හසිතුප්පාද සිත අමතක කරොත් මේ රහතුන් වහන්සේලාට මහා ක්‍රියාසිත 8ම පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේට මහා ක්‍රියාසිත 4යි පහළ වෙන්නේ. ඉතින් රහතුන් වහන්සේලා මොකක් හරි කාර්යයක් සිහි නුවණින් කරනවා නම් ඒ අවස්ථාවේදී රහතුන් වහන්සේලාට මේ ඥානෙ යෙදිලා කෙරෙන නිසා රහතුන් වහන්සේලාගේ ඥාන සංප්‍රයුක්ත මහා ක්‍රියාසිත 4න් එකකින් තමයි ඒ අවස්ථාවේදී උන්වහන්සේලා ඒ කාර්ය කරන්නේ. ඒ වගේම සමහර විට ඉන්නවා පින්වත්නි රහතුන් වහන්සේලා මේ නුවණක් නැතුව කරන සමහර කාර්යයන් තියෙනවා මේ පුරුද්දක් වශයෙන් කරන සමහර කාරණා. ඉතින් දැන් උදාහරණයක් විදිහට සමහර රහතුන් වහන්සේලා අපි අහලා තියෙනවා මේ සංසාර පුරුදු හැටියට යම් දේවල් කරනවා. ඒ ආදී වශයෙන් කරන කාරණාවලදී උන්වහන්සේලාට මේ ඥාන විප්‍රයුක්තව තමයි මහා ක්‍රියා සිත් පහළ වෙන්නේ. එතකොට ඒක නිසා තමයි මේ ඥාන විප්‍රයුක්ත සිත් ඇති වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේලා ඒ වගේ කිසිම වෙලාවක බුද්ධත්වයේ ලැබීමෙන් පසුව ඒ වගේ මේ පුරුද්දක් වශයෙන් කරන කියලුම අකුසලයක්වත් සමා වෙන්න ඒ ආදී වශයෙන් තියෙන ගුණයක්වත් ඒ බුද්ධ సంతානයේ ඉතුරු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් බවට පත්වීමත් තමයි සියල්ලෙන් සියල්ලම නැති වෙලා යනවා. ඒක නිසා උන්වහන්සේලා කවදාවත් මේ පුරුද්දක් වශයෙන් තියෙන කාර්යයක්වත් කෙරෙන්නේ නැහැ. ඒක නිසා උන්වහන්සේලාට කවදාවත් මේ ඥාන විප්‍රයුක්ත මහා ක්‍රියාසිත 4න් එකක් ඇතිවන්නේ නැහැ. ඉතින් අහේතුක සිත් 18 විස්තර කිරීමේදී සෝමනස්සාගත හසිතුප්පාදේ නම් අහේතුක ක්‍රියාසිතත් දක්වන ලදී. ඒ ක්‍රියාසිතින් සිනහ පහල කරන විට රහතුන් වහන්සේලාට පමණක් ඇතිවන බව මතක තියාගන්න ඕන කියලා දැන් මෙතනදී කියනවා. ඉතින් මේක අපි කලින් සාකච්ඡා කරා. ඊට අමතරව දැන් මේ ඊට පහලින් ඉන්න අනාගාමීන් වහන්සේලා දැන් මේකත් බොහොම විශිෂ්ට කාරණයක් දැනගන්න. දැන් උන්වහන්සේලාට මේ
දිට්ටිගත සංප්‍රයුක්ත සිත් 4 හැර දිට්ටිගත සංප්‍රයුක්ත සිත් 4ත් දෝමනස්ස සහගත සිත් 2ත් සහ විචිකිච්ඡා සහගත සිත කියන සිත් 7 හැර ඉතිරි අකුසල් සිත් 5 පහළ වෙනවා. එතකොට පින්නන්දි මේක මේ නැවත පොඩක් විස්තර කරන්න වටින කතාවක්. එතකොට මේ අනාගාමින් වහන්සේලා මොන වගේ පුද්ගලයන්ද කියන එක. දැන් අපි දන්නවා අකුසල් සිත් 12ක් තියෙනවා. අකුසල් සිත් 12 යටතේ නැවතත් මතක් කරනවා නම් ලෝභ සහගත සිත්වල තියෙනවා දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් 4ක්. මොකද්ද දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් 4 කියන්නේ කියලා මතක් කරනවා නම් මොකක් හරි දේවල් කියනවා නිකන් අර වැරදි දෘෂ්ටියක් ඇතුව කරන කාරණා තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් ඇටියට මේ දෙයියෝ දුන්නු නිසා තමයි දැන් අපි මේ හොඳට කාලා බීලා ඉන්නේ. එතකොට ඒ ආදී වශයෙන් මේ වැරදි දෘෂ්ටියක් ඇතුව එක එක කාරණා සම්බන්ධයෙන් ලෝභය ඇති කරනවා. ඒ වගේ දෘෂ්ටිය කියන දේ එහෙම නැත්නම් දිට්ඨිය කියන දේ අනාගාමීන් වහන්සේලාට ඇතිවන්නේ නැහැ. උන්වහන්සේලාට ලෝභ සිත් ඇති වෙනවා. හැබැයි උන්වහන්සේලාගේ සිත්වල දිට්ඨිය කියන කාරණේ නැහැ. ඊළඟ එක තමයි දෝමනස සහගත සිත් දෙකම නැහැ. ඒ කියන්නේ පින්නන්දි කවදාවත් අනාගාමීන් වහන්සේලාට තරහ යන්නේ නැහැ. කිසිම විදිහක ගැටෙන්නේ නැහැ කිසිම දෙයක් එක්ක. ඒ කියන්නේ පුද්ගලයෙක් හෝ වේවා, අවුව වැස්ස හෝ වේවා, දාඩිය දානවා හෝ වේවා කිසිම කාරණයකදී උන්වහන්සේලාගේ සිතේ දෝමනස්සයක් ඇති වෙන්නේ නැහැ. අරමුණට විරුද්ධභාවයක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේ දෝමනස්ස සහගත සිත් දෙකම සම්පූර්ණයෙන්ම උන්වහන්සේලා බැහැර කරලා තියෙන්නේ. ඊට අමතරව විචිකිච්ඡා සහගත සිත. ඒ කියන්නේ විචිකිච්ඡාවක් නැහැ. ඒ කියන්නේ අර බුද්ධ ධර්මයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ගැන කිසිම සැකයක් උන්වහන්සේලාට ඇතිවන්නේ නැහැ. එතකොට මේ මෝහ මූල සිත ඇතිවන්නේත් නැහැ. එතකොට මේ සිත් 7 හැර ඉතිරි අකුසල් සිත් 5 පහළ වෙනවා. ඒ කියන්නේ දිට්ඨිගත විප්‍රයුක්ත ලෝභ මූල සිත් 4ත් උද්ධච්ච සහගත සිතත් උන්වහන්සේලාට ඇති වෙනවා. එතකොට දැන් අපි ඒක තමයි අකුසල් සිත් 12 අතරින් 5යි උන්වහන්සේලාට ඇති වෙන්නේ. එතකොට අහේතුක සිත් 18 ගත්තොත් අහේතුක සිත් 18 තියෙන මේ හසිතුප්පාදේ කියන එක රහතුන් වහන්සේලාට පමණක් ඇති වෙන නිසා ඒ සිත හැර ඉතුරු සිත් 17ම අනාගාමීන් වහන්සේලාටත් ඇති වෙනවා. ඊට අමතරව කුසල කර්ම කරද්දී මහා කුසල් 8ත් එතකොට උන්වහන්සේලා අනිවාර්යයෙන්ම මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියකින් ඉපදෙන නිසා මහා විපාක සිත් 8ත් උන්වහන්සේලාට පහළ වෙනවා. එතකොට මේ සියල්ල එකතු කරලා ගත්තොත් 38ක් අනාගාමීන් වහන්සේලාට පහළ වෙනවා. එතකොට මේ සෝවාන් සහ සකු르දාගාමි උත්තමයන් වහන්සේලාට පහළ වෙන සිත් මොනවාද කියලා ආයමත් කතා කරනවා නම් ඉතින් උන්වහන්සේලාටත් මේ එක ආකාරයට තමයි මේ සිත් පහළ වෙන්නේ. උන්වහන්සේලාට පහළ වෙන සිත් මොනවද කියලා ගන්නවා නම් දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් 4 සහ විචිකිච්ඡා සිත හැර ඉතිරි අකුසල් සිත් 7 උන්වහන්සේලාට පහළ වෙනවා. එතකොට මේ සෝවාන් වහන්සේලා සෝවාන් අහෘදාගාමි වහන්සේලාගේ තියෙන විශේෂ ලක්ෂණය තමයි උන්වහන්සේලා මේ ලෝභ මූල සිත් 8 ඇතුලේ තියෙන දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් 4 පහළ වෙන්නේ නැහැ උන්වහන්සේලාට. ඒ වගේම මෝහ මූල සිත් 2 ඇතුලේ තියෙන මේ බුද්ධ ධර්ම සංඝ කියන රත්නත්‍රය ගැන හා එහෙම නිවන ගැන ආදී ඒ වශයෙන් තියෙන සැකයන් විචිකිච්ඡාව පහළ වෙන්නේත් නැහැ. එතකොට ඒ 7 විතරයි පහළ වෙන්නේ නැත්තේ. ඒ කියන්නේ එහෙම නැත්තම් පහළ වෙන හිත් මොනවද කියලා නම් දිට්ඨිගත විප්‍රයුක්ත ලෝභ මූල සිත් 4යි, ද්වේෂ මූල සිත් 2යි, උද්ධච්ච සහගත සිත් 1යි උන්වහන්සේලාට පහළ වෙනවා. එතකොට පින්වත්නි සෝවාන් සකෘදාගාමි පුද්ගලයන්ට මේ අනාගාමි පුද්ගලයන්ට වඩා තියෙන වෙනස කියලා කියනවා නම් මේ විශේෂයෙන්ම උන්වහන්සේලාට මේ ද්වේෂ මූල සිත් 2 පහළ වෙන්න පුළුවන්. ඒ කියන්නේ යම් වෙලාවදී අරමුණු සමග ගැටෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක මේ සාමාන්‍යයෙන් මේ පෘථග්ජනයන් තරම් දරුණු විදිහට නැහැ. හැබැයි අරමුණත් සමග ගැටෙන අවස්ථා තියෙනවා. දැන් අපි දන්නවා මේ මහා විසාකා උපාසිකා මාතාව එහෙම තමන්ගේ මිනිබිරියක් අන්තරා වුණාම නැත්නම් මිය ගියාම අඬමින් හිටියා.
ඒ කියන්නේ අඬනවා කියන්නේ මේ ද්වේෂ මූල සහගත සිත් පහළ වීමක් තමයි. එතකොට අහේතුක සිත් ගැන කතා කරනවා නම් ඉස්සෙල්ලා කතා කරා වගේම හසිතුප්පාදේ පහළ වෙන්නේ රහතුන් වහන්සේලාට පමණක් නිසා ඒ හැර ඉතුරු අහේතුක සිත් 17ම පහළ වෙනවා. ඊට පස්සේ මහා කුසල් සිත් 8 කුසල් කිරීමේදීත් මහා විපාක සිත් 8 අනිවාර්යයෙන්ම ත්‍රි හේතුක උප්පත්තියක් තියෙන නිසා විපාක වශයෙන් උත් පහළ වෙන නිසා සියලුම සිත් 40ක් පහළ වෙනවා. එතකොට පෘථග්ජනයන්ට පහළ වෙන ඒ කියන්නේ මේ සෝවාන් සකෘදාගාමී අනාගාමී රහත් කියන කිසිම බෝධියක් නොලබපු සාමාන්‍ය අපි වගේ පෘථග්ජනයන්ට පහළ වෙන සිත් තියෙනවා නම් ඒ පහළ වෙන්නේ මොනවාද? මේ අකුසල් සිත් 12ම පහළ වෙනවා. හසුතුප්පාදය රහතුන් වහන්සේලාට පමණක් පහළ වෙන නිසා හසුතුප්පාදයේ හැර ඉතිරි අහේතුක සිත් 17ම පහළ වෙනවා. මහා කුසල් සිත් 8 පහළ වෙනවා මහා කුසල් කිරීමේදී. එතකොට මහා විපාක සිත් 8ත් සුදුසු පරිදි පහළ වෙනවා. අර අපි කලින් කතා කරන්නේ මහා විපාක සිත් 8 ත්‍රි හේතුකයන්ට සහ ද්වි හේතුකයන්ට සහ හේතුකයන්ට පහළ වෙන්නේ කොහොමද කියලා. ඒකේ සුදුසු පරිදි තමයි පහළ වෙන්නේ. එතකොට දැන් මෙතනදී මේ ඒකාන්ත වශයෙන් මේ 8ම පහළ වෙනවා කියලා කියවෙන්නේ නැහැ. ඉතින් අහේතුක විපත්තිය ලැබුවාම කොහොමත් මහා කුසල් 8 පහළ වෙන්නේ නැහැ කියලා අපි ගිය සතියේ කතා කරානේ. ඉතින් ඒක නිසා මේ සමස්තයක් වශයෙන් පහළ වෙන සියලුම සිත් ගැන කතා කරනවා. ඒ අවස්ථාවෙත් තමයි මේ මහා විපාක සිත් 8 පහළ වෙනවා කියන්නේ. ඉතින් මේ සියල්ලේගම එකතුව ගත්තාම සියලුම සිත් 45ක් සුදුසු පරිදි පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒ ආකාරයට තමයි මේ බුද්ධ රත්නය එහෙම නැත්නම් රහතුන් වහන්සේලා අනාගාමී සෝවාන් සකෘදාගාමී ආදී උත්තමයන්ට පහළ වෙන කාමාවචර සිතුත් ඒ නොවන සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයන්ට පහළ වෙන සිතුත් ගැන සාකච්ඡාව. ඉතින් ඒ ගැන කුඩා සාරාංශයක් තමයි මෙතන දැක්වෙන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේට ලැබෙන සිත් මොනවද? රහතුන් වහන්සේට ලැබෙන සිත් මොනවාද? අනාගාමී පුද්ගලයන්ට, සෝවාන් සකෘදාගාමී පුද්ගලයන්ට සහ පෘථග්ජනයන්ට ඒ ආකාරයෙන් ලැබෙන සිත් මේ විශේෂයෙන්ම මේ අකුසල් සිත් යටතේ කොහොමද පහළ වෙන්නේ? අපි දැන් කලින් සාකච්ඡා කරා. දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් 4 කොයි විදිහටද පහළ වෙන්නේ? දිට්ඨිගත විප්‍රයුක්ත සිත් 4 කොයි තැන්වලදීද කුමන පුද්ගලයන්ටද පහළ වෙන්නේ? දෝෂ මූල සිත් 2 පහළ වෙන්නේ කොහොමද? විචිකිච්ඡා සාගත සිත් පහළ වෙන්නේ කොහොමද? උද්ධච්ච සිත් පහළ වෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කරා. අහේතුක සිත් ගැනත් සාකච්ඡා කරා. ඉතින් මෙතනදී මේ බුදුරජාණන් වහන්සේට හසුතුප්පාද සිත පහළ වෙනවා නොවෙනවා කියන එක ආචාර්ය මතයක් කියන එකත් අපි විශේෂයෙන් සාකච්ඡා කරා. දැන් මෙතනදී නෑ කියලා දැක්කුවත් ඒකම පහළ වෙනවා කියලා තියෙන ආචාර්ය මතයකුත් තියෙනවා කියලා විශේෂයෙන් මතක තියාගන්න. ඊට අමතරව කාමාවචර සෝමන සිත් 24 යටතේ මහා කුසල් සිත් 8 විපාක සිත් 8 කොයි ආකාරයකද පහළ වෙන්නේ. ඊට අමතරව මේ ක්‍රියාසිත පහළ වෙද්දී ඒක අපි විශේෂයෙන්ම සාකච්ඡා කරනවා. මේ බුදුරජාණන් වහන්සේ ඉන්න නිසාම විශේෂයෙන්ම ඥාන සංප්‍රයුක්ත මහා ක්‍රියාසිත 4 සහ ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිත 4 කියලා දෙකොටසකට බෙදලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට පහළ වෙන්නේ හැම වෙලාවෙදීම ඥාන සංප්‍රයුක්ත ක්‍රියාසිත 4 පමණක් කියලා මතක තියාගන්න. ඒ අනුව එක් පුද්ගල භේදය අනුව බුදුරජාණන් වහන්සේට සිත් 29කුත් හෝ 30කුත් ආචාර්ය මතය අනුව රහතුන් වහන්සේලාට සිත් 34කුත් අනාගාමී පුද්ගලයන්ට සිත් 38කුත් සෝවාන් සකෘදාගාමී පුද්ගලයන්ට සිත් 40කුත් පෘථග්ජන පුද්ගලයන්ට සිත් 45කුත් ආකාරයට මේ කාමාවචර සිත් 54 පුද්ගල භේදයෙන් දැනගන්න ඕන. ඉතින් මේ විස්තරයත් සමගම මේ කාමාවචර සිත් 54 ගැන සාකච්ඡාව අවසන් වෙනවා. ඉතින් එයත් සමගම අපි අද දින මේ කරගෙන ආපු අභිධර්ම සාකච්ඡාවත් අද දවසට අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සහභාගී වුණු සියලුම දෙනාටත් මේකට නන්නයරුන් දායකත්වය දැක්වූ සියලු දෙනාටත් මේ කරපු මහා පුණ්‍ය කර්ම මේ ධර්ම දේශනාවෙන් ලැබුණු සියලුම පින් අපි අපේක්ෂා කරන බෝධියකින් නිර්වාණයටම හේතු වේවා වාසනාව වේවා කියලා පුණ්‍යානුමෝදනාව කරමින්ම අද දින සාකච්ඡාව අවසන් කරනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි.